තාපය පිට කරලා උෂ්ණත්වය අඩු කරගන්න. මෙයා තාපය ලබාගෙන උෂ්ණත්වය වැඩි කරගන්න. ඒක අවස්ථාවක දැන් කිව්ව මොකද්ද? තාපජ සමතුලිතතාවයේ පවතිනවා කියන්නේ. ඒ කියන්නේ මොකද්ද? මේ තේතිය සංකක 40 පවතින ජලය එයා උෂ්ණත්වය වැඩි කරගන්න. අපි දන්නේ කොච්චර කරද කියලා. අපි මෙන්න ඉත කඩිලක් ගැහුවා. දවල් කාලේ හිරු එළිය ලැබෙන විට ඉක්මනටම රත් වෙන්නේ ගොඩබිමද මුහුදද? අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා දුර පුතාල සියලු දෙනාට. අපි වැඩේ පටන් ගමු. අයිබෝවන් සර්. හොඳයි. තාපේ මම ඔයාලට කිව්වා මේ ප්‍රශ්න ටිකක් හදලා දාන්නම් කියලා. කිව්වට කරන්න ඕනේ නැහැ. ඒක ඉතින් එහෙම තමයි. හරි. දැන් එහෙනම් අපි තව ප්‍රශ්නයක් කරමු අද. මේක දැන් පොඩි වෙනසක් තියෙනවා. දැන් ඔයාලට තේරෙන්නේ මොකද්ද මේක වෙනස කියලා. හරි. භාජනයක් තියෙනවා. හරි. භාජනයක් තියෙනවා. මේ භාජනය ඇතුලේ මේක ඇතුලේ ජලය පුරවලා තියෙනවා. ජලය තියෙනවා පුරවලා. හරිද? ජලය පුරවලා තියෙනවා මිලිලීටර් 250. මිලිලීටර් 250 ජලය පුරවලා තියෙනවා. තේ එකක් තියෙනවා. තේ එකක් කියලා දැන් උණු වතුරක් හිතන්න. සෙල්සියස් අංශක 70 තමයි මෙයාගේ ජලය තියෙන්නේ. මෙයාගේ උෂ්ණත්වය 270. හරිද? ටිකේලා ගියාට පස්සේ මොකද වෙන්නේ? මෙයාගේ උෂ්ණත්වය දැන් හිතන්න මම කියනකො මෙන්න මේ සෙල්සියස් අංශක 70ක ජලය පුරවලා තියෙනවා වාජනේ. විනාඩි 5-10ක් ගියාට පස්සේ අපි මොකුත් කරන්නේ නැහැ. මොකද වෙන්නේ මෙයාගේ උෂ්ණත්වය? ටිකේලා අඩු වෙනවා. මෙයාගේ උෂ්ණත්වය අඩු වෙනවානේ. මේ උෂ්ණත්වය අඩු වෙනවා. ඇයි උෂ්ණත්වය අඩු වෙනවා කියන්නේ මොකද්ද? මෙයාගේ තියෙන තාපය මෙයා තුල ළඟ වෙච්ච තාපය කියන්නේ මෙයාගේ උෂ්ණත්වය අඩු වෙන නම් මෙයා තුල තිබිච්ච තාපයට මොකද වෙන්නේ? අඩු වෙලා අඩු වුණා. ඔව් අඩු වෙනවා තමයි. අඩු වෙන්නේ මොකක් වෙච්ච නිසාද? තාපේ පිට වෙනවා. අඩු වෙනවා කියලා කියන්නේ තාපය පිට වෙනවා කියන එක. අඩු වෙනවා කියන්නේ තාපය පිට වෙනවා කියන එක. හරි? ඒ කියන්නේ මෙයාගේ තාපයෙන් පරිසරයට හානි වෙනවා. අපි ඒකට කියන්නේ තාපය හානි වෙනවා. තාපය හානි වෙනවා. මෙයාගේ උෂ්ණත්වය ටිකලන් සෙල්සියස් අංශක 40 දක්වා පහළ ගන්නවා. මෙයාගේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 දක්වා පහළ ගන්නවා. අහනවා අපෙන් කොච්චර තාප ශක්ති ප්‍රමාණයක් පිට වුණාද? කොච්චර තාප ශක්ති ප්‍රමාණයක් පිට වුණාද කියලා අපෙන්. හරි ලියන්න මෙන්න ප්‍රශ්න. මේ ප්‍රශ්න ලියන්න. බඳුනක් තුල සෙල්සියස් අංශක 70 පවතින බඳුනක් තුල සෙල්සියස් අංශක 70 පවතින ජලය සෙල්සියස් අංශක 70 පවතින ජලය මිලිලීටර 250ක් ඇත. මිලිලීටර 250ක් ඇත. මිලිලීටර 250ක් ඇත. බඳුනක් තුළ සෙල්සියස් අංශක 70 පවතින ජලය මිලිලීටර 250ක් ඇත. ඒ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 දක්වා අඩුවීමේදී ඒ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 දක්වා අඩුවීමේදී පිට කළ තාප ශක්ති ප්‍රමාණය සොයන්න.
ඒ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 දක්වා අඩු වීමේදී පිට කළ තාප ශක්ති ප්‍රමාණය සොයන්න. පිට කළ තාප ශක්ති ප්‍රමාණය සොයන්න. හරි. ඉක්මනට හදන්න බලන්න. දැන් ඔයාලා සාමාන්‍ය දන්නවා ජලයේ ඝනත්වය ජලයේ ඝනත්වය දන්නවා. ඝන මීටරයට කිලෝග්‍රෑම් 1000යි. එහෙම නැත්නම් ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් 1යි කියලා දන්නවා. ඒකම ජලයේ විශිෂ්ට අපදාර්ථය දන්නවා. සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල් 4200 කියලා දන්නවා. හරි. ඒ ටික උදව් කරගෙන මේක හදන්න ඉක්මනට විනාඩි 3ක් විතර වගේ කාලයක්. ඉක්මනට පටන් ගන්න. ඉක්මන් කරන්න. කියනවා 38 දෙනෙක් ඉන්නවා. කවුරු කතා කරන්නේ නැන්නේ? මේ අකිල මට කියන්න. අකිල උත්තරයක් ගත්තද? අනුපමා උත්තරයක් අරන් තියෙන්නේ 31500යි ජූල්. 31500යි. මේ මොනවාද? කටකජු? ජූල්. දියුල්. චලනීය උත්තරේ කියන්නේ චේතනා නෙමෙයි. චේතනගේ උත්තරේ ජූල් 31500. right. අරුණෝදය 31500 sir. දැහැමි දිලාෂා 31500යි. දිල්මි දිලිපි ජූල් 31500යි. ගයත්‍ර 31500 ජූල් සර්. ගීතික කවිෂ ලක්මි මෙත්මි මිහිරි ජූල් 31500යි. නෙත්මි ඉන්නවා නෙත්මි ප්‍රාර්ථනා ඉන්නවා දෙන්නම කියන්න 31500යි ජූල් sir. මේ කාට හරි මේ 31500 නැතුව වෙන උත්තරයක් ආව කෙනෙක් ඉන්නවනම් කියන්න 31500 හැර වෙන උත්තරයක් තියෙන කෙනෙක් ඉන්නවනම් කියන්න බලන්න මෙහෙම දැන් මෙතෙන් හැම වෙලාවෙම q සමානයි mc θ q සමානයි mc θ හැම වෙලාවෙම දැන් q හොයන්නේ ස්කන්ධය m මිලිලිටර 250යි ආන්න මිලිලිටර 250 ගත්තම ස්කන්ධය අපි ගන්න ඕනේ ජලයේ ඝනත්වය ඝන මීටරයට කිලෝග්‍රෑම් 1000යි පරිමාව ඝන මීටර වලින් තියනවා නම් ওই විදිහට ගන්න පුළුවන් එහෙම නැත්නම් තව එකක් තියෙනවා ජලයේ ඝනත්වය ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් 1යි. ඝන සෙන්ටිමීටරයක් කියන්නේ මිලිලිටර 1යි. එහෙමනම් මෙතන ගන්න පුළුවන් ජලයේ මිලිලිටර 250යි කියන්නේ එයාගේ ස්කන්ධය ග්‍රෑම් 250යි. එහෙනම් මේක සමාන වෙනවා ග්‍රෑම් 250ට. මේක සමාන වෙනවා ග්‍රෑම් 250ට. ග්‍රෑම් 250 අරගෙන තියලා දැන් m වලට දාන්න ඕන කිලෝග්‍රෑම් කරලා. එහෙනම් q සමානයි ස්කන්ධය m කියනවා. ඒ කියන්නේ 250 බෙදීම 1000යි කිලෝග්‍රෑම් හරි mc කියන්නේ 4200යි ජූල් kg ඍණ 1 සෙල්සියස් අංශක ඍණ 1 වැඩි කරනවා 70 සිට 40 දක්වා අඩු වුණා වෙනස ගන්නෙ 30යි ඔක්කොම සෙල්සියස් අංශක 30යි සෙල්සියස් අංශක 30යි සෙල්සියස් අංශක කියන එකට මෙයා කැපෙනවා kg ඍණ 1ට kg කැපෙනවා ජූල් විතරක් ඉතුරු වෙනවා බලමු මොකද වෙන්නේ කියලා. බිඳුවට බිඳුවක් කැපෙනවා. මේ 100ට මේක කැපෙනවා. 25 වැඩි කිරීම 42 වැඩි කිරීම 30. 25 වැඩි කිරීම 42 වැඩි කිරීම 30. බලමු. 25 වැඩි කිරීම 42 වැඩි කිරීම 30. හරි. මේක වැඩි කරන්නකෝ. 42 21 10.5
100 1050 වැඩි කිරීම 30 1050 30 වැඩි කරන්න ඕනේ. එතකොට එනවා බිංදුවයි 3 බිංදුව බිංදුවයි 3 5 15යි එකක් ඉතුරුයි 3 1 3 බිංදුව බිංදුවයි අර එකයි එක තියෙනවා මෙහෙම 3යි. ඔව් very good නියමයි. ෂෝ 31500යි. හොඳටම හොඳයි. කවුරුත් එක ළඟ නෙමෙයි ඉන්නේ තැන් තැන් වල ඉන්නේ හැමෝම තැන් තැන් වල ඉඳලා 31500 ගත්ත කියන්නේ ඒක සුදුයි. ඒක නියමයි. හරි. එහෙනම් ඊළඟ වැඩේ. තව වැඩක් තව වැඩක්. ලියන්න මෙහෙම. सेल्सियस अंक 30 उष्णत्वයේ सेल्सियस अंक 30 उष्णत्वයේ පවතින ජලය सेल्सियस अंक 30 उष्णत्वයේ පවතින ජලය लीटर එකක් ජලය लीटर එකක් स्टायरीफोम බඳුනක අඩංගුවේ सेल्सियस अंक 30 उष्ණත්වයේ පවතින ජලය ලීටර එකක් स्टायरीफोम බඳුනක ඇත ස්ටයිරිෆෝම් බඳුනක් කියලා කියන්නේ රිජිෆෝම් බඳුනක් ගන්න ඇයි එයා තාපය අවශෝෂණය කරන්නේ නැහැ ආන් මතක තියාගන්න තාපය අවශෝෂණය කරන්නේ නැති වෙන්න තමයි ස්ටයිරිෆෝම් බඳුනක් ගන්න. ස්ටයිරිෆෝම් බඳුනක ඇත. එයට सेल्सियस अंक 60 පවතින 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 ස්කන්ධය ග්‍රෑම් 500ක් වන ස්කන්ධය ග්‍රෑම් 500ක් වන ඇලුමිනියම් බෝලයක් දමනු ලැබේ. ඇලුමිනියම් බෝලයක් දමනු ලැබේ. ටික වේලාවකින් පද්ධතිය තාපජ සමතුලිතතාවට පත් වේ. ටික වේලාවකින් පද්ධතිය තාපජ සමතුලිතතාවට පත් වේ. එම අවස්ථාවේදී ජලයේ සහ ලෝහ ගෝලයේ උෂ්ණත්වය සොයන්න.
ජලයේ විශිෂ්ට තාප ධාරිතාව 4200යි ජූල් kg ඍණ 1 තේජාංශ ඍණ 1 දැන් ඇලුමිනියම් වල විශිෂ්ට තාප ධාරිතාව 900යි ජූල් kg ඍණ 1 තේජාංශ ඍණ 1 ඔන්න ඔච්චරයි උත්සාහය කරමු බලන්න පුළුවන් වල කරන්න පොඩි රූප තරණක් කියන ඇදලා පොඩ්ඩක් මේක වෙහෙසන්න අලුතෙන් හිතන්න උත්සාහ කරන්න ඔයාලා දෙනවා මේකට විනාඩි 5ක් යද්දී විනාඩි 5ක් කියන්න කලින් උපරිම උත්සාහය කරගෙන මට කවුරුත් උත්තරයක් කියන්න බෑ ඉක්මන් කරන්න හොඳයි අහම එක එක්කෙනාගෙන්නේ කළාද කියලා දන්නේ නැහැ කියන්නෙත් නැහැ කතා කරන්නෙත් නැහැ නේද අංජන දිනෙත් මොකක්ද ආපු උත්තරේ නිවාසක උත්තරේ චලනී උත්තරේ කියන්න චේතන උත්තරේ කියන්න Celsius අංශක 45යි. Celsius අංශක 45යි. බස් 45 කියනවා. අරුණෝදය අනුපමා වම් Tarushi Udita Jayatri ඔය නම් කියන අය කියන්නේ යාළුවෝ උත්තර තිලින Celsius අංශක 45යි. 45යි තාක්ෂි කියලා විතරයි තියෙන්නේ ඊටු කෑල්ල දන්නේ නැහැ Sunet Shaliti Seneja Tatsara Sarini Sanuli Sanuka Sacinta මම නම් කියන විතරනේ කවුරුත් හද කරලා නැහැ රශ්මි නෙත්නි ප්‍රාර්ථනා නෙත්මි මින්දුලා කවුරුත් කරලා නැහැ තිලින විතරයි 45 කියලා කිව්වේ දැන් මේක මෙහෙමයි මේක පොඩි රූප තරහණක් දැනගත්තා නම් චුට්ටක් වැඩි පැහැදිලි වෙනවා මේක පොඩි රූප තරහණක් දැනගත්තා නම් පොඩ්ඩක් මේ වැඩි පැහැදිලි වෙනවා මෙන්න මෙහෙම තියෙන්නේ ජල බඳුනක් තියෙනවා මේ ජල බඳුනක් තියෙන්නේ මේක උෂ්ණත්වය සෙල්සියස් අංශක 30යි මේක ජලයේ ලීටර් එකක් තියෙන්නේ ජලයේ ලීටර් 1යි නම් කිලෝග්‍රෑම් කීයක් තියෙනවද ජලයේ ලීටර් 1යි නම් කිලෝග්‍රෑම් කීයක් තියෙනවද 1යි කිලෝග්‍රෑම් 1යි විලාසක උත්තරේ කියන්න බලන්න උත්තරයක් ආවේ නැහැ සර් හරි අරුතර උත්තරයක් ආවේ නැහැ කියලා කියන්න බෑනේ දැන් ඊට පස්සේ වෙන්නේ මොකද්ද ඇලුමිනියම් බෝලයක් තියෙනවා මේක ග්‍රෑම් 500යි මේක උෂ්ණත්වය සෙල්සියස් අංශක 60යි තාම මේක දාලා නැහැ මේ දැම්මට පස්සේ මොකද වෙන්නේ දැම්මට පස්සේ මෙතන ක්‍රියාවලිය
මෙතන ක්‍රියාවලිය කීයක් සිදු වෙනවද මේ අපිට මේ ඇලුමිනියම් බෝලේ මේකට දානවා ඇලුමිනියම් බෝලේ දැම්මට පස්සේ මෙතන තාප හුවමාරු ක්‍රියාවලිය කීයක් වෙනවද කියන්න බලන්න කවුරුහරි මෙතන තාප හුවමාරු ක්‍රියාවලිය කීයක් වෙනවද තාප හුවමාරු කියන්නේ කවුරු හරි තාපය පිට කරනවා හෝ ලබා ගන්නවානේ ආන් ඒ වගේ තාප හුවමාරු ක්‍රියාවලිය කීයක් වෙනවද එකයි දෙක කවුද දෙකයි කිව්වේ දෙකයි කියූප එක්ක නෑ පොඩ්ඩක් කතා කරන්න පූජා right පූජා මට කියන්න මොනවාද තාපය මේ මොකද්ද මම ඒ ක්‍රියාවලිය දෙක මොකද්ද කියලා කියන්නකො ජලයේ තියෙන මේ තාපය මේ ඇලුමිනියම් එකේ උෂ්ණත්වය තාප හෝමාරු ක්‍රියාවලිය දෙකයි එකක් තමයි දැන් මට මෙන්න මේක කියන්නකො නැත්තම් ඔයාලා ජලයේ උෂ්ණත්වය මොකද වෙන්නේ දැන් 30 තිබ්බ ජලයේ උෂ්ණත්වයට මොකද වෙන්න ඕනේ මේ ඇලුමිනියම් බෝල් දැම්මම වැඩි වෙනවා ඇලුමිනියම් බෝල් උෂ්ණත්වයට මොකද වෙන්නේ අඩු වෙනවා right ඒක තේරුණානේ ජලයේ උෂ්ණත්වය වැඩි වෙනවා ඇලුමිනියම් බෝල් උෂ්ණත්වය අඩු වෙනවා එතකොට ජලයේ උෂ්ණත්වය වැඩි වෙනවා කියන්නේ තාපය අවශෝෂණය කරලාද තාපය පිට කරලාද ජලයේ උෂ්ණත්වය වැඩි වෙනවා කියන්නේ ජලයේ විසින් තාපය අවශෝෂණය කරලාද නැත්නම් ජලයේ තිබ්බ තාපය පිට කරලාද අපි අවශෝෂණය කරලා ජලයේ විසින් තාපය අවශෝෂණය කරලා එතකොට මේ ඇලුමිනියම් බෝල උෂ්ණත්වය අඩු වෙනවා කියන්නේ ඇලුමිනියම් බෝලේ විසින් තාපය අවශෝෂණය කිරීමක්ද කරලා තියෙන්නේ පිට කිරීමක්ද තාපය පිට කිරීම තාපය පිට කිරීමක් එතකොට දැන් ඇලුමිනියම් බෝලේ තාපය පිට කරනවා ඒ පිට කරන තාපය කවුද ලබා ගන්නේ ජලය right ඇලුමිනියම් බෝලේ තාපය පිට කරනවා ඒ තාපය පිට කිරීම නිසා ජලය ඒ තාපය ලබා ගන්න උෂ්ණත්වය වැඩි වෙනවා. ඔන්න බලන්න දැන් ඔන්න පොයින්ට් එක. ඇලුමිනියම් බෝලේ තාපය පිට කරලා උෂ්ණත්වය අඩු කරගන්න. ජලය තාපය අවශෝෂණය කරලා උෂ්ණත්වය වැඩි කරනවා. එතකොට මෙතෙන්දී හුවමාරු වෙච්ච තාප ප්‍රමාණය ගැන ඔයාලට මොකද්ද කියන්න තියෙන්නේ? ඒ කියන්නේ ඇලුමිනියම් බෝලේ පිට කරපු තාප ප්‍රමාණයයි ජලය අවශෝෂණය කරපු තාප ප්‍රමාණය කියන දෙක ගැන ඔයාලට මොකද්ද කියන්න පුළුවන්? සමානයි මේ දෙක සමානයි. මේ දෙක අනිවාර්යෙන් සමානයි. ඇලුමිනියම් බෝලය පිට කරා නම් කිසියම් තාප ප්‍රමාණයක් ජලයේ කිසියම් තාප ප්‍රමාණයක් අවශෝෂණය කරා නම් ඒ දෙක සමානයි. මෙතන ස්ටයිරිෆෝම් බඳුනක් තියෙන්නේ. මම කිව්වා මුලදීම ස්ටයිරිෆෝම් බඳුන තාපය අවශෝෂණය කරන්නේ නැහැ. ස්ටයිරිෆෝම් බඳුන තාපය අවශෝෂණය කරන්නේ නැහැ. ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක් වෙලා තියෙනවා. හරිද? මෙන්න සෙල්සියස් 30 මෙන්න මේ හරිය සෙල්සියස් අංශක 30 ඉන්නවා. මේ සෙල්සියස් 30 ඉන්නවා ජලය. සෙල්සියස් අංශක 60 ඉන්නවා ලෝහ බෝලය. සෙල්සියස් අංශක 60 ඉන්නවා ලෝහ බෝලය. මෙයා මොකද කරන්නේ? තාපය පිට කරලා උෂ්ණත්වය අඩු කර ගන්නවා. මෙයා තාපය ලබාගෙන උෂ්ණත්වය වැඩි කර ගන්නවා. ඒක අවස්ථාවක දැන් කිව්වා මොකද්ද? තාපජ සමතුලිතතාවයේ පවතිනවා කියලා. ඒ කියන්නේ මොකද්ද? මේ දෙන්නගේම උෂ්ණත්වය කිසියම් එක මට්ටමකට එනවා. ඒ කියන්නේ මෙයා උෂ්ණත්වය අඩු කරගෙන ගිහිල්ලා අඩු කරගෙන යනවා. මෙයා උෂ්ණත්වය වැඩි කරගෙන එනවා. ওই දෙක කොයි වෙලාවක හරි මේ දෙක එක සමාන වෙනවා. මෙන්න මෙතෙන්දී අපි දන්නේ නැහැ උෂ්ණත්වය මොකද්ද කියලා. මෙතන උෂ්ණත්වය මොකද්ද කියලා දන්නේ නැහැ. මම ඒක x කියලා දාගන්නවා. මෙතන උෂ්ණත්වය x කියලා දාගන්නවා. ඕක දන්නේ නැහැ. ඕක තමයි හොයන්න තියෙන්නේ. නැකද? මෙයා උෂ්ණත්වය අඩු කරගෙන එනවා. මෙතන දක්වා මෙයා උෂ්ණත්වය වැඩි කර ගන්නවා. ඒ කියන්නේ 60 තිබ්බ එක්කෙනා x දක්වා උෂ්ණත්වය අඩු කරගෙන තාපය පිට කරනවා. 30 හිටපු එක්කෙනා උෂ්ණත්වය අවශෝෂණය කරගෙන
x දක්වා එනවා. පැහැදිලිද? හැපෙන එක්කෙනා තාපය පිට කරලා x දක්වා උෂ්ණත්වය වැඩි කරගනිද්දී 30 ඉන්න එක්කෙනා 30 ඉන්න ජලය එයා පිට කරපු තාපය අවශෝෂණය කරගෙන උෂ්ණත්වය වැඩි කරගන්න. ඒ කියන්නේ මෙන්න මෙහෙම. මෙයා පිට කරන තාපය මෙයා විසින් අවශෝෂණය කරනවා. මෙයා පිට කරන තාපය මෙයා විසින් අවශෝෂණය කරනවා. මෙයා තාපය පිට කිරීම නිසා උෂ්ණත්වය පහළ ගිය x දක්වා මෙයා ඒ පිට කරපු තාපය නිසා මෙයා මේ බෝලේ පිට කරපු තාපය නිසා මෙයා උෂ්ණත්වය වැඩි වුණා කීය දක්වාද x දක්වා. අවසානයේ දෙන්නගේ උත්තරේ දෙන්නගේ උෂ්ණත්වය x. එහෙනම් මෙතෙන්දී අපිට පුළුවන් දැන් ප්‍රකාශනයක් හදාගන්න. මොකද්ද? ඇලුමිනියම් බෝලේ පිට කළ ශක්ති ප්‍රමාණය අපි හොයනවා මෙන්න. ඊළඟට අපි ගන්නවා ජලයේ විසින් අවශෝෂණය කළ ශක්ති ප්‍රමාණය මෙන්න. ඔය දෙක සමානයි. ඔය දෙක සමානයි අපිට ගන්න පුළුවන් x සඳහා උත්තරයක්. ඔන්න දැන් කියලා දුන්නා කරන්න ඕන ක්‍රමය. තව විනාඩි 5ක් දෙන්න. දැන් තනියෙන් හදන්න. මේවා ඇඳ ගන්න ඉතින්. මේවා ඇඳගෙන කරගන්න. ඉක්මන විනාඩි 5යි. උත්තරයක් ගත කෙනෙක් ඉන්නවද? තිසුනි උත්තරයක් ගත්ත නම් මට කියන්න මේකට. සර් තාම ගන්න හදනවා. මනීෂා උත්තරයක් ගත්ත නම් කියන්න. තිසාගේ උත්තරයක් ගත්ත නම් කියන්න. सुनेत शालिती सिनेजा तारिणी चालनी चेतना दिराज නැද්ද? සනුලි සිරින ඔයා උත්තරේ ගත්තේ මේ විදිහටද? 45 සර් උත්තරේ 45 ද අංශක කවුද ඇහුවේ? උවම්ද? උවම් මම දන්නේ නැහැ තාම හැදුවේ නැහැ. සිරින ඔයා උත්තරේ ගත්තේ මේ විදිහටද? ඔව් සර් ටිකක් පොඩ්ඩක් වෙනස්. පොඩක් වෙනස්. මොකද වෙනස කියන්නේ ටක් ගාලා? සිහිනවා උත්තරේ ගත්ත විදිහ මේක මීට වඩා වෙනස් ක්‍රමයක් නම් මට පොඩ්ඩක් කියන්න බලන්න. ඒ කියන්නේ සර් මේ මොකද ලෝහ බෝලෙන් පිට වෙනවනේ තාපය ජලයට එනවනේ ඒක සමාන වෙනවනේ එක වෙලාවක අන්න ඒ උෂ්ණත්වය අඩු කර කර ගත්තේ සමානද උෂ්ණත්ව දෙක සමාන වෙනකම් ඔව් හරියට ඇතිනේ වෙලාව දැන් මෙහෙමයි කරන්න තියෙන්නේ. දැන් අපි ඉස්සෙල්ලාම දැන් මේ රූප තරණ ඇඳගෙන නැත්තේ මේ රූප තරණ ඇඳලා නැත්තේ මම මේක මකනවා. අපි ඉස්සෙල්ලාම කරමු මෙහෙම. ලෝහ ගෝලය මගින් පිට කරන තාප ප්‍රමාණය හොයමු.
ලෝහ ගෝලය මගින් පිට කළ තාප ප්‍රමාණය. ලෝහය මගින් පිට කළ තාප ප්‍රමාණය. ඒක හොයන්නේ Q සමානයි mc θ. Q සමානයි mc θ. දැන් Q හොයන්න ඕනේ නේ. Q හොයන්න ඕනේ. එහෙනම් Q සමානයි ලෝහ ගෝල ස්කන්ධය ගන්න ග්‍රෑම් 500යි. ඒ කියන්නේ කිලෝග්‍රෑම් භාගයයි. භාගයයි kg. වැඩි කරනවා C කියන්නේ 900යි නේ. 900යි ජූල් kg ඍණ 1 සෙල්සියස් අංශක ඍණ 1. මේක වැඩි කරනවා θ. θ කියලා කියන්නේ උෂ්ණත්ව වෙනස. ඒ කියන්නේ මෙයාගේ උෂ්ණත්වය 60 තිබ්බ උෂ්ණත්වය වහිනවා x දක්වා. එහෙනම් මොකද වෙන්න ඕනේ? 60යි 60 සහ x කියන දෙක ගත්තොත් කවුද විශාල? 60 සහ x කියන දෙක ගත්තොත් ඔය දෙකෙන් කවුද විශාල? 60යි x කියන දෙක ගත්තොත් කවුද විශාල? 60 සහ x කියන දෙකෙන් කවුද විශාල? ඉක්මනට කියන්න කවුරු හරි? 60 සර් 60 විශාලයි. එතකොට මොකද ගන්න අපි? මෙතන අපි දාන්නේ 60 ඍණ x කියලා. 60 ඍණ x කියලා. ඔන්න එක ප්‍රකාශනයක් ගත්තා. මේක දැන් සුළු කරන්න පුළුවන් ටිකක් තියෙනවා සුළු කරලා දාන්න. හරි මේක සමානයි මේ භාගයට මෙයා කැපුණාට පස්සේ 450. ඔය මේක එනවා kg to kg කැපිලා යනවා. නේ? right. දැන් එනවා මෙතන කීයද? අපි දැන් නිකන් ප්‍රකාශන විදිහට ලියාගෙන ඒකක තියාගෙන ලියන්න එක ටිකක් හරදර නිසා මුලින් ආදේශ කරද්දී ඒකක ආදේශ කරලා සුළු කිරීමේදී ඒකක නැතුව සුළු කරන් ගිහිල්ලා අවසානයේ උෂ්ණත්වයක් නිසා සෙල්සියස් අංශ කියලා දාගත්තාම වැඩේ හරි. මෙතන දැන් එනවා 450 වාරයක් 60 ඍණ x කියලා එනවා. ඔන්න Q සමානයි 450 වාරයක් 60 ඍණ x කියලා. ඔය ඒක පළවෙනි ප්‍රකාශනය. ඔන්න පළවෙනි ප්‍රකාශනය එක ප්‍රකාශනයක් ගන්න. දැන් ලෝහ ගෝලයේ උෂ්ණත්වය නෑ ජලයේ උෂ්ණත්වය. ජලයේ සෙල්සියස් අංශක 30 ඉඳන් නගිනවා x දක්වා. ජලයේ ඉන්නේ යට 30. එයා නගිනවා x දක්වා. නැකන් 60 ඊට පස්සේ x දක්වා වහිනකොට 30 ඉන්න ජලයේ x දක්වා නගිනවා. කවුද විශාල? x ද 30ද විශාල? x කියන එක විශාලයි නේ. x කියන විශාලයි 30 කියන එක අඩුයි. right. එහෙනම් ඊළඟට අපි ලියමු. ජලය මගින් අවශෝෂණය කර තාප ප්‍රමාණය. ජලය මගින් අවශෝෂණය කළ තාප ප්‍රමාණය. එකට ගන්නේ Q සමාන mc θ. එහෙනම් Q සමානයි ජලයේ ලීටර 1යි නේ. එහෙනම් කිලෝග්‍රෑම් 1යි. 1යි kg වැඩි කිරීම 4200යි ජූල් kg ඍණ 1 සෙල්සියස් අංශක ඍණ 1 මේක වැඩි කරනවා x ඍණ 30. ඇයි 30 තිබ්බ ඒක උෂ්ණත්වය x දක්වා වැඩි වුණා. දැන් මෙතන අපි මේකෙන් ගන්නවා ප්‍රකාශනයක් Q සමානයි මේකනේ 4200යි 4200යි x ඍණ 30. මෙන්න දෙවෙනි ප්‍රකාශනය. ඔන්න ප්‍රකාශන දෙකයි. ඔන්න ගත්ත ප්‍රකාශන දෙකක්. පැහැදිලිද? ප්‍රකාශන දෙකයි. මේ ප්‍රකාශන දෙකයි. තේරුණාද? මේ දක්වා කරගත්තේ නැති අය ඉන්නවා ලියා ගන්න ඕනේද? මකන්න ඕනේ මම එකයි කියන්නේ. ලියා ගන්න ඕන අය ඉන්නවද? හරි එහෙනම් මකනවා.
right දැන් මට කියන්න එහෙනම් මේ සමීකරණ දෙක ගැන ඔයාලට කියන්න පුළුවන් මොනවා මොකද්ද? පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණය ගැන ඔයාලට කියන්න පුළුවන් මොකද්ද? මේ තියෙන්නේ පිටකල තාප ප්‍රමාණය. මේ තියෙන්නේ අවශෝෂණය කළ තාප ප්‍රමාණය. මේ දෙක ගැන මොකද්ද කියන්න පුළුවන් ඔයාලට? සමානයි. මේ දෙක අනිවාර්යයෙන්ම සමානයි. නේ? සමාන. අපි ලියනවා මෙහෙම. නමුත් පළවෙනි සමීකරණය සමානයි 2. නෑ එහෙම ලියන්න ඕනේ. එක සමාන දෙක නෙමෙයි ලියන්න අපි. අපි ලියනවා නමුත් ලෝහය පිටකල තාප ප්‍රමාණය සමානතාල ජලය ලබාගත් තාප ප්‍රමාණයට සමාන වේ. ඔන්න ජලය ලබාගත් තාප ප්‍රමාණයට සමානයි. ඒ කියන්නේ පළවෙනි සමීකරණය සමානයි දෙවෙනි එක. නේ? පළවෙනි සමීකරණය සමානයි දෙවෙනි එක. ඒ කියන්නේ මේ දෙන්න සමාන වේ. එම නිසා කියලා දැම්මා. සමානයි. එම නිසා හොඳයි. එම නිසා මෙන්න 450 වාරයක් හැදෙන x කියන එක සමාන වෙනවා 4200 වාරයක් x වෙන 30ට. මම ඒක මෙතනින් මෙහෙම ලියනවා. ඕනම ලියා ගන්න පුළුවන්. දැන් මේ සමීකරණ දෙක සමානයි. ඔය සමීකරණ දෙක සමානයි. හරිද? දැක්කද? මේ සමීකරණ දෙක සමානයි. දැන් ඉතින් ලේසි. දැන් තියෙන සුළු කරන්න. සුළු කිරීමක් කරා x වලගේ හොයන්න තියෙන්නේ. බලමු සුළු කිරීම. මේ බිඳුවට මේ බිඳුව ගැපුවා. 45ට 5 9යි. 420ක 5 82යි. එතකොට මේ සමීකරණයක් යට 82 වාරයක් x වෙන 30 සමානයි 9 වාරයක් 60 වෙන x කියලා එනවා. මේක අපි සුළු කරලා යන්න දිගටම. එතකොට ගන්න පුළුවන් අපිට 82යි x වෙන 30 82කින් වැඩි කරන්න ඕනේ. බිඳුවයි 6යි 24යි 2460යි. 2460යි x සමානයි 9 වරක් 60 කියද බිඳුවයි 9 වරක් 6 54යි නේ 54 ඍණ 9යි x හොඳයි සර් ඔව් 2400ට x එන්නේ නැහනේ කොයි එක නැහැ නේ දැන් මම කියවනේ ආවතෙන් එක්සෙන් අන්න දැක්කනේ උඹලා මෙච්චර ඔක්කොම හොඳට හදලා උඹලා බලන්නේ වැරද්දක් හොයන්නනේ අනේ මන් දන්නේ ඇටිද මන් දන්නේ හරි දැන් එහෙනම් මොකද කරන්නේ දැන් අපි මෙහෙම එකක් කරමු 2460 එහා පැත්තට දානවා 9x මෙහාට ගත්තා හරි 9x මෙහාට ගත්තේ ධන 9x වෙනවා එතකොට 82x ධන 9x 540 එහා පැත්තේ තියෙනවා 2460 එහා පැත්තට දාන්න ධන වෙනවා 540 ධන 2460 ඔන්න හරි මේවා ලියාගෙන නැත්තේ මකන්න දොර ටික මෙන්න මේක නමුත් ලෝහය පිටකල තාප ප්‍රමාණය ජලය ලබාගත් තාප ප්‍රමාණයට සමාන වේ ඒක ලියාගත්තද මකන්නද right මකලා එහෙනම් දැන් මෙතන තියෙන 82යි 9 එකතු කරාම 91යි 91යි x සමානයි 540 2460යි
මෙතන කෙලින් වෙනවා 3000 නේ 3000 ඔව් නේ 3000 කියනවා කෙලින්ම 3000යි එහෙනම් x සමානයි 3000 බෙදීම 91 දැන් 3000 91 බෙදලා කියන්නේ කීයද කියලා 3000 බෙදීම 91 3000 බෙදීම 91 ගනිද්දී දැන් මේක දැන් මට මෙන්න මේ කියන්න දැන් මට කියන්න 3091 බෙදන්න ඕන හරි 3091 බෙදුවම බෙදනකොට දැන් ඔයාලා මොකද කරන්නේ විභාගෙදී 3000 බෙදීම 91 කියලා තියෙද්දි ඔයාලා විභාගෙදී මොකද කරන්නේ විභාගය සාමාන්‍යයෙන් දීර්ඝ බෙදීමකට යන්න පුළුවන් මෙහෙම 3000 බෙදීම 91 100ට නෑ 300ට 300ට ගන්නවා මේ වගේ ඒවා කියද්ද මේ වගේ 3ක් නේ කොට 3යි 27යි 73යි මෙතන 27ක් ඉතුරුයි බිංදුවයි 270 දැම්මම කීයද 270 දැම්ම දැන් මෙතන පොඩි ප්‍රශ්නයක් එනවානේ මේ දෙකක් වගේ එන්නේ 2.9ක් වගේ 32.9ක් වගේ එන්නේ මේකදී ඕන නම් මෙහෙම කරන්න පුළුවන් ලඝු ගන්න පුළුවන් ලඝු x සමානයි ලඝු 3000 බෙදීම 91 හරි එහෙම කරලා බලන්න ලඝු වලින් පුළුවන් මේක නේ log x සමානයි log 3000 බෙදීම 91 ඊට පස්සේ මොකද කියන්නේ බෙදීමක ලඝු කියන්නේ ලඝු වල අඩු කිරීමක් මේක ලියන්න පුළුවන් log 3000 රින log 91 දැන් මොකද කරන්නේ ලඝු 3000 බැලුවා ලඝු 3000 බැලුවා එනකේද 3.0 කියලා 3 ලඝු බලන්න 3 බිංදුව ඊට පස්සේ එකකින් අඩු කරනවා කීයද 1.0 කියලා දාලා 9 1 බලන්න අඩු කරලා ප්‍රතිලඝු බලන්න ප්‍රතිලඝු බැලුවම x වලට යන්නේ ඒක තමයි x වලගේ එහෙම නැත්නම් මෙහෙම දීර්ඝ බෙදීමකට යන්න කැමති ක්‍රමයකට වලට මේක කරන්න පුළුවන් විද්‍යාවේදී අනිවාර්යයෙන් විද්‍යාව දාවකට ලඝු පොත් දෙනවා වල ඒක දෙන්න එපා කියලා නෑ ලඝු පොත ඉල්ල ගන්න පුළුවන් ලඝු පොතක් දෙනවා ඒක ප්‍රශ්නයක් කරගන්න ඕනේ ලඝු පොතක් ඕන නම් ලඝු පොතක් ඉල්ල ගන්න පුළුවන් හරි එතකොට ඔන්න ඔය ක්‍රමයට ගත්තොත් එහෙම 32.9ක විතර වගේ උත්තරයක් එනවා මෙතන. සර් ඔව් 30 නෙවෙයිද අඩු කරන්නේ? මොකද්ද? x ඍණ 30 කියලා තියෙන්නේ. 30 නෙවෙයිද සර් x අඩු කරන්නේ? කොතනද තියෙන්නේ? x ඍණ තියෙන්නේ? ඔව් සර් 30 නෙවෙයිද අඩු කරන්නේ? ඉතින් මේ එළියෙන් තියෙන 82 පේන්නේ නැහැ. මේවා ගණිතය. මෙන්න මේ ප්‍රකාශනය සුළු කරගන්නකො බලන්න. 82 වාරයක් x ඍණ 30 තියෙනවා. 9 වාරයක් හැටරෙන x තියෙනවා. දැන් සුළු කරන විදිය බලන්නකො කොහොමද කියලා. 82 x ඍණ ගාම 82යි x. 82 ඍණ 30 වැඩි කරා ඍණ 2460යි. 9 60 වැඩි කරාම 540යි. 9 ඍණ x ගාම ඍණ 9යි x. දැන් x එක එක පැත්තකට ගන්නවා. මේ 82යි මේ ඍණ 9x මෙහාට ගත්තම 82යි 9යි 91යි. මේ 2400ට එහා පැත්තට ගියාම 500 2460. අපිට එකතු කරාම මෙතන 91යි මෙතන 3000යි. ඒව නම් ඉතින් ගණිතය සමීකරණ සුළු කිරීම පොඩ්ඩක් හොයලා බලන්න. එතකොට මෙතන නම් x වලාගේ එතකොට x වලාගේ එනවා 32.9ක් වගේ එනවා. කාගේත් උත්තරයක් තිබෙන්නේ නැහැ හරියට. මට කියන්නකෝ මේ කොහොමද මෙයා කවුද? තිලිනගේ උවන්ගේ කොහොමද 45 ආවේ? ඔයාලා මෙන්න මේ විදිහට සමාන කරගත්තේ නැද්ද? වැරදිත් යන හොයාගෙන පොඩ්ඩක් කතා කරන්නකෝ දෙන්න. මෙන්න මේ විදිහට සමීකරණ දෙක සමාන කරගත්තේ නැද්ද? මට කියන්න 45 ආවේ කොහොමද කියලා? ඔත්තන තමයි දෙක සමාන කරන්න මේක කරා. තින මේක කරාද?
නෑ ඒක සමාන කරලා නෑ සර්. සමාන කරන්න තු ගන්න බෑ. මම දන්නවා ඔයාලා කරේ මොකද්ද? ඇලුමිනියම් බෝලේ 60යි ජලයේ 30යි 60 එකතු කරලා දෙකෙන් බෙදුවා. ඒක තමයි කරේ. එහෙම කරන්න බෑ. හරි මේක ඉවරයිද? ඔව් සර්. හරි. දැන් තව ප්‍රශ්නයක් දෙනවා. ඔන්න දැන් තනියම හදලා මට ඉක්මනට උත්තරේ දෙන්න ඕන. දැන් මේ ආයේ බෑ කියන්න බෑ මේවා. හරි? ආයේ බෑ කියන්න බෑ. ලියන්න බඳුනක ජලයේ මිලිලීටර 500ක් ඇත. බඳුනක ජලය මිලිලීටර 500ක් ඇත. බඳුනක ජලය මිලිලීටර 500ක් ඇත. බඳුනක ජලය මිලිලීටර 500ක් ඇත. ඒ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40කි. ඒ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40කි. ඒ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40කි. එම බඳුන තුලට සෙල්සියස් අංශක 100 උෂ්ණත්වයේ පවතින සෙල්සියස් අංශක 100 උෂ්ණත්වයේ පවතින සෙල්සියස් අංශක 30 උෂ්ණත්වයේහි පවතින සෙල්සියස් අංශක 100 උෂ්ණත්වයේහි පවතින ස්කන්ධය ග්‍රෑම් 500ක් වන ස්තම්භ කැබැල්ලක් දමනු ලැබේ. ස්තම්භ කැබැල්ලක් දමනු ලැබේ. ස්තම්භ කැබැල්ලක් දමනු ලැබේ. ස්තම්භ කැබැල්ලක් දමනු ලැබේ. ටික වේලාවකින් පද්ධතිය තාපජ සමතුලිතතාවට පත්වේ. ටික වේලාවකින් පද්ධතිය තාපජ සමතුලිතතාවට පත්වේ. තාපජ සමතුලිතතාවට පත්වේ. එම අවස්ථාවේදී කියලා ක්‍රමාවක් දාගෙන රෝමි ලකම් 1 ස්තම්භ කැබැල්ල පිට කළ තාප ශක්ති ප්‍රමාණය සොයන්න. ස්තම්භ කැබැල්ල පිට කළ තාප ශක්ති ප්‍රමාණය සෙවීමට ස්තම්භ කැබැල්ල පිට කළ තාප ශක්ති ප්‍රමාණය සෙවීමට ප්‍රකාශනයක් ගොඩනගන්න. රෝමි ලකම් 2 ජලය අවශෝෂණය කළ තාප ශක්ති ප්‍රමාණය සෙවීමට ප්‍රකාශනයක් ගොඩනගන්න. ජලය අවශෝෂණය කළ තාප ශක්ති ප්‍රමාණය සෙවීමට ප්‍රකාශනයක් ගොඩනගන්න.
ප්‍රමිලකන් 3 තාපජ සමතුලිතතාවයේදී පද්ධතිය උෂ්ණත්වය සොයන්න. තාපජ සමතුලිතතාවයේදී පද්ධතිය උෂ්ණත්වය සොයන්න. තාපජ සමතුලිතතාවයේදී පද්ධතිය උෂ්ණත්වය සොයන්න. දැන් අපි දන්නවා ජලයේ විශිෂ්ඨාපදාරිතාව 4200යි කියලා. ජලයේ විශිෂ්ඨාපදාරිතාව 4200 කියලා ඒක දන්නවා අපි. එතකොට තඹවල විශිෂ්ඨාපදාරිතාව ලියා ගන්න 400යි ජූල් kg ඍණ 1 සෙල්සියස් ඍණ 1 තඹවල 400. හරියට විනාඩි 5යි දෙන්නේ රූප තරණක් වුණා රූප තරණක් කියන ඇඳගෙන ඒ කියන්නේ පොඩි කඩුසටහනක් වගේ එකක් අඳින එක තමයි ගොඩක්ම හොඳ. මට අවසාන උෂ්ණත්වය ඔයාලා කියා ඔය කොටස් තුනට උත්තර ඔයාලා කියන්න. හදරියවද මේක? හදරියවද ඉවර කෙනෙක් කියනවනම් මට උත්තරේ කියන්න ඉක්මනට. 45.2 සර්. බලමු. 45.2යි කියන එක්කෙනෙක්. තව උත්තර 45.2.1.7 සෙල්සියස්. හා තව ගොඩක් යනවානේ 45.2.1.7යි අහන්නේ හරි. දශම ස්ථාන දෙකකට උඩරිම හැදුවම ඇතියා. දශම ස්ථාන දෙකක් විතර ගත්තා නම් ඇති. right එහෙනම් බලමු මෙන්න බඳුන මෙයාගේ ඇතුළට තමයි ලෝහ බෝලය දාන්නේ. එතකොට මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වෙන්නේ. මේ තියෙන උෂ්ණත්ව පරිමාණය. සෙල්සියස් අංශක 100 පවතින තඹ බෝලය යා උෂ්ණත්වය අඩු කර ගන්නවා. සෙල්සියස් අංශක 40 පවතින ජලය එයා උෂ්ණත්වය වැඩි කර ගන්නවා. අපි දන්නේ කොච්චර කරද කියලා. අපි මෙහෙම කඩීරක් ගැහුවා. කඩීරක් ගහලා අපි දානවා. මෙයාට එනකොට මෙයා උෂ්ණත්වය මෙයා දක්වා වැඩි කර ගන්නවා. දෙක සමාන වෙච්ච ගමන්ම තඹ ලෝහයෙන් ජලයට තාපය ගමන් කරන එක නතර වෙනවා. ජලයෙන් තඹ ලෝහයට ගමන් කරන්නේත් නැහැ. දෙපැත්තට යන්නේ නැතිව නතර වෙනවා. මේ උෂ්ණත්වය x කියලා ගන්නවා. දැන් අර කලින් වගේ වගන්ති තියෙන්න ඕනේ. අනිවාර්යෙන් වගන්ති ටික ඒ විදිහට තියෙන්න ඕනේ. එතකොට මේ ලෝහයේ උෂ්ණත්ව වෙනස ගන්න අපි 100 ඍණ x කියලා. ජලයේ උෂ්ණත්ව වෙනස ගන්න අපි x ඍණ 40 කියලා. ජලයේ උෂ්ණත්ව වෙනස අපි ගන්න මේ x ඍණ 40. මේක තමයි ජලයේ උෂ්ණත්ව වෙනස. මේක ලෝහයේ උෂ්ණත්ව වෙනස. ජලයේ උෂ්ණත්ව වෙනස මේ ලෝහයේ උෂ්ණත්ව වෙනස. ජලයේ උෂ්ණත්ව වෙනස වෙනවා 40 x ඍණ 40. ලෝහයේ උෂ්ණත්ව වෙනස වෙනවා 100 ඍණ x කියලා. දැන් එහෙනම් අපි ඕකෙන් අපි සමීකරණ දාගෙන අපි හදාගමු. දැන් ගන්න වෙන්නේ. ඒ කියන්නේ මේම ලෝහ කුට්ටිය පිට කරපු තාප ප්‍රමාණය සමාන වෙනවා ජලය විසින් අවශෝෂණය කළ තාප ප්‍රමාණය. ඒක අපි ලියන්න ඕන අනිවාර්යයෙන්. ඒක ලිව්වේ නැත්නම් ගැටලුවක් එනයි. මොකද ඇත්තටම දැන් මෙතන ස්ටයිරිෆෝම් බඳුනක් කිව්වෙත් නෑ. නිකම් බඳුනක් කියලා කිව්වේ. බඳුන විසින් තාපය උරා ගන්නවා. අපි මෙතෙන්ද ඒව ගණන් කරන්නේ නෑ දැන්. ඒව මෙතෙන්ට ගන්න නෑ අපි. බඳුන විසින් උරාගත්ත තාපය අතහැරලා දාන්න. ඒක ඕනේ නෑ. අපි හිතනවා බඳුන විසින් තාපය අවශෝෂණය කළේ නෑ කියලා. එහෙම විතර තමයි මේ ගාන හදන්නේ. හරිද? දැන් උසස් පෙළ වගේ විභාගෙදී නම් බන්ධන විසින් උරාගත්ත තාපයත් අපි ගණන් කරනවා.
සාමාන්‍ය පරිදි අපි බඳුන විසින් උරාගත්ත තාපය මේ ගණන් කිරීම සඳහා ගන්න ඒක අතහැරලා දාලා තමයි අපි ගණන් ටික හදන්නේ. දැන් ඔන්න එහෙනම් බලමු මෙතෙන්දී අපි ගන්නවා ලෝහය පිට කළ තාප ප්‍රමාණය. ලෝහය පිට කළ තාප ප්‍රමාණය. මේක ප්‍රකාශනයක් තමයි දැන් ඕනනේ. මොකද ගන්න Q සමාන mc θ. Q සමානයි mc θ. m කියන්නේ ග්‍රෑම් 500යි, a කියන්නේ භාගයයි කිලෝග්‍රෑම්. වැඩි කිරීම p කියන්නේ විද්‍යුත් තාප ධාරිතාව 400යි. වැඩි කිරීම θ කියන්නේ 100 ඍණ x. θ කියන්නේ 100 ඍණ x. ඔන්න එහෙනම් ලෝහයේ පිටකල තාපය සඳහා ප්‍රකාශනය ඔන්න Q සමානයි භාගය kg වැඩි කිරීම 400 වැඩි කිරීම 100 ඍණ x. ඔන්න ආවා ප්‍රකාශනය. ඕකම ආවද ලෝහයේ පිටකල තාප ප්‍රමාණය කියලා මේක ආවද ආව ඉන්නවනම් හරි කියන්න. ආවස හොඳයි. very good එහෙනම්. එහෙනම් ගොඩක් හොඳයි. එහෙනම් ලෝහයේ පිටකල තාප ප්‍රමාණය ඕක. අපි ඔය ටික කොහොමද තිබුණා? සුළු කරන්න ඕනේ නැහැ ඇති. එහෙනම් ජලය අවශෝෂණය කළ තාප ප්‍රමාණය. අපි ලියනවා. ජලය අවශෝෂණය කළ තාප ප්‍රමාණය කියලා ලියනවා. මම දැන් මෙතන ඒක ලියන්නේ නැහැ. ජලය අවශෝෂණය කළ තාප ප්‍රමාණය කියලා මෙතන මම ලියන්නේ නැහැ. ලියන්නේ නැතුව මම දානවා Q සමාන mc θ. Q සමාන mc θ කියන m කියන්නේ එතනත් ග්‍රෑම් 500 නිසා කිලෝ භාගයයි භාගයයි kg වැඩි කිරීම 4200යි j kg දින එක සෙල්සියස් කරින එක වැඩි කිරීම එයාගේ නිෂ්පත්ත වෙනස x ඍණ 40 මේක ආවද ඔයාලට ජලය අවශෝෂණය කළ තාප ප්‍රමාණය කියලා මේක ආවද ඔව් සර් right ඔව් සර්. මේ ටිකේ කාට වෙනද ලියාගන්න තියනවද මම හදන්නේ ලියා ගන්න ඕන ඉන්නවනේ ලියා ගන්න ඕන කියන්නේ. හරි කවුරුත් ඕනි කියලා කියන්නේ. ඒ කියන්නේ ලියා ගන්න ඕනේ නැහැ. හරි දැන් මම මේ ටික මකනවා. අපි ඊට පස්සේ ලියනවා මොකද්ද? අනිවාර්යෙන් මේක ලියන්න ඕනේ. මොකද්ද? ජලය ලෝහයේ පිට කළ තාප ප්‍රමාණය ජලය අවශෝෂණය කළ තාප ප්‍රමාණයට සමාන වෙයි. ලෝහයේ පිට කළ තාප ප්‍රමාණය ජලය අවශෝෂණය කළ තාප ප්‍රමාණයට සමාන වෙයි. එම නිසා කියලා දාලා මෙන්න භාගයයි භාගය වැඩි කිරීම 400 වැඩි කිරීම 100 ඍණ x. මෙතෙන්දී ඒකක දාගන්න යන්න එපා. මේ වගේ මෙතෙන්දී මේ මෙතෙන්දී ආදේශ කිරීමේදී ඒකක දැම්මට එතනින් ආ සුළු කිරීමේදී ඒකක අයින් කරගෙන යන්න. නැත්නම් ඒකකත් එක්ක ලියාගෙන ගියාම මාර අමාරු වැටෙනවා. අපහැදිලි වෙනවා. මේක සමානයි මේ ඉතුරු ටික. භාගය වැඩි කිරීම 4200 වාරයක් x ඍණ 40 x ඍණ 40. දැන් සුළු කරමු. කෙලින්ම මෙතන භාගෙට මේ පැත්තේ භාගෙ කැපිලා යනවා. මෙතන 400 බිංදු දෙකට මෙතන මේකේ බිංදු දෙක කැපිලා යනවා. එතකොට මෙතන 4 වර දෙවරක් 2යි. මෙතන දෙවරක් 21යි. එතකොට එනවා දෙවාරයක් 100 ඍණ x සමානයි 21 වාරයක් x ඍණ 40. ඊළඟ බලන්න දැන් මේක සුළු කරනවා. මෙතන එනවා 200 ඍණ 2x සමානයි 21යි x ඍණ 40 21 වැඩි කරාම 840 නේ 840යි 840යි. දැන් මේ ඍණ 2x මේ පැත්තට දානවා ධන 2x කරනවා. ඍණ 840 මම මෙහාට ගන්නවා ධන 840 වෙනවා. එතකොට එනවා 200 ධන 840 සමානයි 21යි x ධන 2යි x. එතකොට එනවා 21යි 2යි කියන්නේ 23යි 23යි x සමානයි මේක එනවා 1040යි.
1040 එහෙනම් x සමානයි 1040 බෙදන්න ඕනේ 23 1040 බෙදීම 23 104ට 23 ඒවා තියෙනවා 4ක් 12යි එකක් ඉතුරුයි 4ක් දෙක 8යි 1යි 9යි 92යි 8යි 4යි 12ක් ඉතුරුයි 120ට 5ක් ඇති 15යි එකක් ඉතුරුයි 10යි අර එකයි 11යි 115යි 50 දශම තිබ්බා 2යි 46යි 40යි 40ට 1යි 41යි 23යි තව ඒ සුළු කරලා කියවනේ දිලත් කිව්වේ 45.2යි 1යි 45.2යි 1යි 7යි උස්තත් වෙනසක්නේ 45.2 තිබ්බත් ඇති ඒක වටේගෙන එනකොට නේද වටේගෙන එනකොට මේ 7 අයින් කරොත් මෙතන 2 එනවා ඒක අයින් කරාම මෙතන 2 තමයි ඉතින් තේජාංශක 45.2යි 2 කිව්වත් කමන්නේ 45.2යි 2 එහෙම නැත්නම් 45.2 කියලා ගත්තත් ගැටලුවක් නැහැ එහෙනම් මේ සැරේ ඔයාලගේ උත්තර ටික හරි සාර්ථකයි හොඳයි එහෙනම් මේ සැරේ වැඩේ හරි හරි එහෙනම් මේක ලියා ගන්න ඕන අය ඉන්නවද ඕනේ නැහැ නේ කියන්නේ වැඩේ හරි ලියාගෙන ඉවරයි හරි තව වැඩක් කරමු තව වැඩක් ලියන්නේ මෙහෙම කිලෝග්‍රෑම් 50ක ස්කන්ධය ඇති කිලෝග්‍රෑම් 50ක ස්කන්ධය ඇති 5 කුට්ටියක් කිලෝග්‍රෑම් 50ක ස්කන්ධය ඇති 5 කුට්ටියක් සහ කිලෝග්‍රෑම් 50ක ස්කන්ධය ඇති 5 කුට්ටියක් සහ කිලෝග්‍රෑම් 50ක ස්කන්ධය ඇති ජලය කිලෝග්‍රෑම් 50ක ස්කන්ධය ඇති ජලය කිලෝග්‍රෑම් 50ක ස්කන්ධය ඇති ජලය එකිනෙකට ආසන්නයේ තබා ඇත එකිනෙකට ආසන්නයේ තබා ඇත එකිනෙකට ආසන්නයේ තබා ඇත එකිනෙකට ආසන්නයේ තබා ඇත කිසියම් කාල සීමාවක් තුළ කිසියම් කාල සීමාවක් තුළ සූර්ය තාපයේ ජූල් මිලියනයක් බැගින් සූර්ය තාපයේ ජූල් මිලියනයක් බැගින් මිලියනයක් කියන්නේ 1.6ක් සූර්ය තාපයේ ජූල් මිලියනයක් බැගින් සූර්ය තාපයේ ජූල් මිලියනයක් බැගින් මේවාට ලැබේ මේවාට ලැබේ ආරම්භයේ පස් හා ජලයෙහි උෂ්ණත්වය ආරම්භයේදී පස් හා ජලයෙහි උෂ්ණත්වය ආරම්භයේදී පස් හා ජලයෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 30කි
සෙල්සියස් අංශක 30කි. තාපය අවශෝෂණය වීමෙන් පසු පසහා ජලයෙහි උෂ්ණත්වය සොයන්න. පසහා ජලයෙහි උෂ්ණත්වය සොයන්න. තාපය අවශෝෂණය වීමෙන් පසු පසහා ජලයෙහි උෂ්ණත්වය සොයන්න. තාපය අවශෝෂණය වීමෙන් පසු පසහා ජලයෙහි උෂ්ණත්වය සොයන්න. දැන් ජලයේ විශිෂ්ඨාපදාරිතව වල දන්නවා. ජලයේ විශිෂ්ඨාපදාරිතව වල දන්නවා. පසේ විශිෂ්ඨාපදාරිතාව 800යි කියලා ගන්න. 800යි ජූල් kg ඍණ 1 සෙල්සියස් අංශක ඍණ 1. හරි? දැන් මෙතන මොකද්ද මේ කියන්නේ? කිලෝග්‍රෑම් 50ක පස් කුට්ටියක් තියෙනවා. කොහෙද කිලෝග්‍රෑම් 50ක ලොකු පස් කුට්ටියක් තියෙනවා. ඒකම යාසන්නේ. යාසන්නේ කොහේ ඒ යාසන්නේම ජල බඳුනක් තියෙනවා. ඒකේ ජලයේ කිලෝග්‍රෑම් 50ක් තියෙනවා. මෙයාට සූර්ය තාපය මිලියනයක් ලැබෙනවා. ජූල් මිලියනයක්. මෙයාට සූර්ය තාපය ජූල් මිලියනයක් බැගින් ලැබෙනවා. දෙන්නගේම ආරම්භ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30යි. දෙන්නගේ ආරම්භ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30යි. අහන්නේ මේ ජූල් මිලියනය ලබා ගත්තට පස්සේ මෙයාගේ උෂ්ණත්වය කොච්චරද? මේ ජූල් මිලියන ලබා ගත්තට පස්සේ මෙයාගේ උෂ්ණත්වය කොච්චරද කියලා අහන්නේ. ඉක්මනට හදන්න. ලේසි. හරි මේක ඇදුවට පස්සේ මට කියන්නකෝ මේ පස් කුට්ටියේ උෂ්ණත්වය කීය දක්වා වැඩි වෙනවද? සෙල්සියස් අංශක 55 දක්වා. හරි සෙල්සියස් අංශක 55 දක්වා. මම හදන්නේ නැහැ ඔයාලා කියන එක ලියන්න. ජලීය උෂ්ණත්වය කීය දක්වා වැඩි වෙනවද? මොකක්ද දන්නවද කිව්වේ? මං උගම් සර් රෝකම තමයි මටත් ආවේ. එහෙනම් මම ඩුවම් කියන්නකෝ ජලීය උෂ්ණත්වය කීය දක්වා වැඩි වෙනවද? පොඩ්ඩක් ඉන්න සර්. මෙහෙම ඉන්නද? මෙහෙම කියම හරියද? නෑ සර් ඒකේ භාගය ඇදුවේ. මෙහෙම ඉන්න එපා කියලා කියන්නේ. හලුවගෙන කියන්නකෝ. ජලයේ උෂ්ණත්වය කීය දක්වා වැඩි වෙනවද? සෙල්සියස් අංශක 34.76ක්. 34.76යි. හරි. මේකෙන් නෑ අතර මේ උත්තර හරියටි. මම හදන්න යන්නේ නැහැ. Q සමාන MC ටික දාන්න. Q වලට ජූල් මිලියනයි කියලා දාන්න. M වලට කිලෝග්‍රෑම් 50 දාන්න. C වලට දාන්න පස්වල තාපදාරිතාව 800යි කියලා දුන්නා. ඒක දාන්න. එයා තීටා හොයන්න තියෙන්නේ. තීටා හෙව්වට පස්සේ තීටා වල අගය 30 ගන්න හරිනේ. හරි අන්න එහෙම තමයි මේකත් එහෙමයි. මේකත් එහෙමයි අරකත් එහෙමයි. එතකොට මෙයාගේ විශිෂ්ඨාපදාරිතව 4200ක්. ජලය 4200ක්. පස්වල 800යි. එතකොට මොකද වෙන්නේ? පස් කියන එකේ විශිෂ්ඨතාපදාරිතාව අඩු නිසා පස් වේගයෙන් රත් වෙනවා. ඔන්න බලන්න. විශිෂ්ඨතාපදාරිතාව අඩු එකේනා වේගයෙන් රත් වීගෙන යනවා. විශිෂ්ඨතාපදාරිතාව වැඩි කෙනා හිමීහිට රත් වෙනවා. විශිෂ්ඨතාපදාරිතාව වැඩි කෙනා හිමීහිට රත් වෙනවා. විශිෂ්ඨතාපදාරිතාව අඩු කෙනා වේගයෙන් රත් වෙනවා. විශිෂ්ඨතාපදාරිතාව අඩු කෙනා වේගයෙන් රත් වෙනවා. විශිෂ්ඨතාපදාරිතාව වැඩි කෙනා හිමීහිට රත් වෙනවා. එයා හිමීහිට රත් වෙනවා. එයා ලේසියෙන් රත් කරන්නත් අමාරුයි.
හරිද? දැන් එහෙනම් මට මෙන්න මේක කියන්නකෝ. දැන් දිවා කාලයේදී පෘථුවියට හිර එළිය ලැබෙනවා. දිවා කාලයේදී පෘථුවියට හිර එළිය ලැබෙන විට මට කියන්නකෝ පෘථුවියට හිර එළිය ලැබෙන විට එයා මුහුද ඒ කියන්නේ ජලයේ තියෙන ප්‍රදේශ වලට තාපය එක විදියකට ගොඩබිමට තාපය එක විදියකටත් කියලා එහෙම වෙනස් වශයෙන් වෙන වශයෙන් වෙනස් විදියට ලබා දෙනවද? නැහැ. නෑ. ගොඩබිමට තාපය ලැබෙන්නේ එකම විදියට මුහුදට තාපය ලැබෙන්නේ ජලයේ තියෙන ප්‍රදේශ වල තාපය ලැබෙන්නේ එක විදියට. මට එහෙනම් කියන්නකෝ දිවා කාලයේදී ජලය සහ ගොඩබිම කියන දෙක ගත්තොත් ජලයයි ගොඩබිමයි කියන දෙක ගත්තොත් දිවා කාලයේදී වේගයෙන් ඉක්මනටම රත් වෙන්නේ ඉක්මනටම තමන් උෂ්ණත්වය වැඩි කරගන්නේ මුහුදද එහෙම නැත්නම් ගොඩබිමද? ගොඩබිම ගොඩබිම සර්. ගොඩබිම තාපධාරිතාව අඩුයි. මේ පස්වල තාපධාරිතාව මම කිව්වේ ඒකයි. ගොඩබිම තියෙන්නේ පස්වල තාපධාරිතාව අඩු නිසා ඉක්මනට රත් වෙනවා. මේ 55 දක්වා රත් වෙනවා. එකම තාපය. එකම දෙන්නටම ලැබෙන තාපය ජූල් මිලියනයයි. හැබැයි ගොඩබිම ඉක්මනට 55 දක්වා වැඩි කරගත්තා. හැබැයි මේකේ තාපධාරිතාව වැඩි නිසා ජලීය උෂ්ණත්වය 30 තිබ්බෙක සෙල්සියස් අංශක 4.7 වැඩි වුණේ. දැක්කද? ගොඩබිම 30 තිබ්බෙක සෙල්සියස් අංශක 25කින් වැඩි කරගෙන යනවා. අන ලොකු වෙනසක්. එහෙනම් දවල් කාලේදී හිරු එළිය ලැබෙන විට ඉක්මනටම රත් වෙන්නේ ගොඩබිමද මුහුදද? ගොඩබිම. දවල් කාලයේදී සූර්යතාපය ලැබෙන විට ඉක්මනටම රත් වෙලා උෂ්ණත්වය වැඩි වෙන්නේ ගොඩබිම් ප්‍රදේශයේද නැත්නම් මුහුදු ප්‍රදේශයේද? ඉක්මනට කියන්නනේ. දැන් කියලා දුන්නාට පස්සේ ආය කියන්න බැරියයි. දැන් මේ ලැබිච්ච ප්‍රතිඵලත් එක්ක කියන්නකෝ. සද්ද නැතුව ඉන්නේ. ඔව් ගොඩබිම් ප්‍රදේශය ඉක්මනට රත් වෙනවා. හොඳට ඔන්නෝක මතක තියාගන්න. ඔතන යටින් ලියන්න. දැන් ඔය උත්තරේ ගත්ත දාට යටින් ලියන්න මෙහෙම. කිසියම් ද්‍රව්‍යයක තාපධාරිතාව අඩු නම් කිසියම් ද්‍රව්‍යයක විශිෂ්ට තාපධාරිතාව අඩු නම් කිසියම් ද්‍රව්‍යයක විශිෂ්ට තාපධාරිතාව අඩු නම් කිසියම් ද්‍රව්‍යයක විශිෂ්ට තාපධාරිතාව අඩු නම් ඒට තාපය සපයන විට ඉක්මනින් උෂ්ණත්වය ඉහළ යයි. ඉක්මනින් උෂ්ණත්වය ඉහළ යයි. කිසියම් ද්‍රව්‍යයක තාපධාරිතාව වැඩි නම් කිසියම් ද්‍රව්‍යයක තාපධාරිතාව වැඩි නම් ඒක තාපය සපයන විට ඒ උෂ්ණත්වය ඉතා සෙමින් ඉහළ නගී.
ඒ උෂ්ණත්වය ඉතා සෙමින් ඉහළ නැගී. right. ඒක තේරුණාද කියන්නේ ඒ කියපු ටික තේරුණාද කියන්නේ කවුරු හරි තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවනේ ඉක්මනට අහන්න ඒ ටික. right. ඔතනින් අපි ඔතනින් q සමාන mc θ දාන සමීකරණ වලින් හදන ගණන් අතර කරමු. හම්මේ ඇති යන්තන්නේ ඔයාලට විභාගයට එන්න පුළුවන් මට්ටමේ සංකීර්ණ ගැටලු වන දැන් හදුවා. ඔයාලට විභාගයට එන්න පුළුවන් ආකාරයේ ඉතා සංකීර්ණ ගැටලු වන දැන් මම පිටුදලා තියෙනවා. ඔය ආකාරයේ ගණන් ටිකක් තව හදා ගන්න පුළුවන් නම් ඔයාලට කිසි ගැටලුවක් නැහැ. q සමාන mc θ දාන තාපය සම්බන්ධ ගැටලු ඕන එකකට උත්තර ලියා ගන්න පුළුවන්. මට හිතෙනවා දැන් මේ වෙනකොට හරියට පාඩම ගැන අවබෝධයෙන් කවුරු හරි හිටියනම් පාඩම මුල සිට මේ දක්වා ලොකු අවබෝධයකින් හිටියන ඒ කියන්නේ හොඳට කියලා දෙන දේ අද කියලා දෙන දේ අදම නැවත වතාවක් බලනවා නම් ආයි දවස් දෙක තුනකින් නැවත වතාවක් ඒ කියලා දෙන දේ බලනවා නම් ආයි ඒක නැවත අවබෝධ කරගන්න උත්සාහ කරනවා නම් ඊට පස්සේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගෙන ඒක නැවත බල මේ කියලා තියෙන විෂය කරුණු ටික මොනවද කියලා නැවත තේරුම් ගන්න උත්සාහ කරනවා නම් කවුරු හරි එයාට මේ වෙන විට තාපය කියන එක හරීම ලේසි විෂය කරුණක් බවට පත් වෙලා ඉවරයි. හරීම ලේසි පාඩමක් බවට පත් වෙලා ඉවරයි. හරි? එහෙමනම් ඔන්න ඔයාලගේ ටියුට් එකේ පොතේ එහෙම ඉස්කෝලේ පොතේ එහෙම හරි පොඩි පිටු ප්‍රමාණයක සමහර පිටු භාගයක පිටුවක විතර ප්‍රමාණයක තියෙන්නේ තාපය කියලා දාලා q සමාන mc తీර දාපු සමීකරණය. ඒකට ඔයාලට තේරෙන්නේ නැති. ඔයාලා මේ වෙනකොට පොතේ පිටු කීයක ප්‍රශ්න ලිව්වද කොච්චර ගණන් හැදුවද කියලා තේරෙන්නේ නැති. ඒ කියන්නේ ඕකේ සැඟවුණු ගණිත ක්‍රම ගොඩක්, ඒ කියන්නේ ගැටලු විසඳන ක්‍රම ගොඩක් තියෙනවා. ඒ ඔයාලට පෙන්නලා දීලා නැහැ. දැන් මේ හැම ආකාරයකටම මම එහෙනම් ඔයාලට ප්‍රශ්න වලට උත්තර ලියුවා. ඒ නිසා ඒක බය වෙන්න කිසිම දෙයක් නැහැ. ওই විදිහේ අර ඔයිට වඩා පිට වෙනස් ක්‍රමයකින් ප්‍රශ්නයක් එන්න විදියක් නැහැ. හරි. ඊළඟ බලමු අපි පදාර්ථයේ අවස්ථා විපර්යාසය. පදාර්ථයේ අවස්ථා විපර්යාසය. අවස්ථා විපර්යාසය කියන්නේ පදාර්ථයේ අවස්ථා ටික කියන්න මට. පදාර්ථයේ අවස්ථා ටික කියන්නේ ඉක්මනට ඝන ද්‍රව වායු. ඝන ද්‍රව සහ වායු. පදාර්ථයේ අවස්ථා තුනයි ඝන ද්‍රව සහ වායු. එතකොට අවස්ථා විපර්යාසය කියන්නේ මෙන්න ඝන ද්‍රව ඊළඟට වායු. තාපය සැපීමේදී හෝ ඉවත් කිරීමේදී තාපය සපයන විට හෝ ඉවත් කරන විට තාපය සපයන විට හෝ ඉවත් කරන විට කිසියම් අවස්ථාවක පවතින පදාර්ථයක් ඊට යාබද අවස්ථාවට පත් වෙනවා. තාපය සපයන විට හෝ ඉවත් කරන විට තාපය සපයන විට හෝ ඉවත් කරන විට කිසියම් අවස්ථාවක පවතින පදාර්ථයක්. ඒ කියන්නේ ඝන අවස්ථාවේ හෝ ද්‍රව අවස්ථාවේ හෝ වායු අවස්ථාවේ පවතින පදාර්ථයක් ඊට අනුයාත අවස්ථාවට පත් වෙනවා. උදාහරණයක් විදිහට ද්‍රවයේ තාපය ලැබුවාම වායු තත්ත්වයට පත් වෙනවා. අන්න අවස්ථා විපර්යාසය. ඒක ද්‍රවයෙන් තාපය ඉවත් කරාම ඝන තත්ත්වයට පත් වෙනවා. අන්න අවස්ථා විපර්යාසය. වායුවකට තාපය ලැබුවා කියලා මෙතනින් එහාට මුකුත් වෙන්න දෙයක් නැහැ. වායුවෙන් තාපය ඉවත් කරද්දී එයා ද්‍රව තත්ත්වයට පත් වෙනවා. අන්න අවස්ථා විපර්යාසය. ඝනයෙන් තාපය ඉවත් කරා කියලා ආයෙත් අවුරුද්දක් එයාට වෙන්න දෙයක් නැහැ. එයා ඝනම තමයි. හැබැයි ඝනයෙන් තාපය සපයනකොට එයා ද්‍රව තත්ත්වයට පත් වෙනවා. අන්න ඒවට අපි කියනවා අවස්ථා විපර්යාසය කියලා. ඒ කියන්නේ යම් පදාර්ථයක් ඝන ද්‍රව හෝ වායු වැනි තත්ත්වයක ඉඳන් වායු අවස්ථාවක ඉඳන් ඊට යාබද අනිකුත් අවස්ථාවට පත් වීම තමයි අපි කියන්නේ අවස්ථා විපර්යාසය කියලා. හරිද? මේ අවස්ථා විපර්යාසය සඳහා බලපාන්නේ එක්ක තාපය සැපයීමක්, එහෙම නැත්නම් තාපය ඉවත් කිරීමක්. තාපය ලබා ගැනීමෙන් සිදුවන අවස්ථා විපර්යාස තියෙනවා. තාපය පිට කරමින් සිදුවන අවස්ථා විපර්යාස තියෙනවා. හරි, එහෙනම් පදාර්ථයේ අවස්ථා විපර්යාස කියන තැන මෙහෙම ලියා ගන්න.
මාතෘකාව තමයි පදාර්ථයේ අවස්ථා විපර්යාසය. පදාර්ථයේ අවස්ථා විපර්යාසය තමයි මාතෘකාව. ලියන්න මෙහෙම යම් පදාර්ථයක් ඝන ද්‍රව හෝ වායු වැනි යම් පදාර්ථයක් ඝන ද්‍රව හෝ වායු වැනි එක් අවස්ථාවක සිට තවත් අවස්ථාවකට පත්වීම එක් අවස්ථාවක සිට තවත් අවස්ථාවකට පත්වීම ඝන ද්‍රව හෝ වායු වැනි එක් අවස්ථාවක සිට තවත් අවස්ථාවකට පත්වීම අවස්ථා විපර්යාසය ලෙස හඳුන්වයි. හරි ඊළඟට ඔයාලගේ ඔය දුන්න ටියුට් එකේ ඝන ද්‍රව වායු අවස්ථා විපර්යාසය සඳහා සටහනක් ඇති. කියනද බලන්න. අපි ගත්තොත් මෙහෙම ඝන මේ 8 වසරේදී අපි ඉගෙන ගත්තා. 8 වසරේදී ඉගෙන ගත්තා. ඊළඟට ද්‍රව ඊළඟට වායු මේ ඝනයක් ද්‍රව බවට පත් වෙන්න පුළුවන්. පත් කිරීමේදී. ඒ වගේම ද්‍රවයක් සිසිල් කිරීමේදී නැවත ඝන තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ද්‍රවයක් රත් කිරීමේදී වායු තත්ත්වයට පත් වෙන්න පුළුවන්. වායුව සිසිල් කිරීමේදී නැවත ද්‍රව තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඔය අතර විශේෂ අවස්ථාවක් තියෙනවා. ඝනයක් කෙලින්ම වායුවක් වෙන්න පුළුවන්. හැබැයි කවදාවත් වායුවක් නැවත ඝන තත්ත්වයට එහෙම පත් කිරීමක් ගැන අපි කතා කරන්නේ නැහැ. හරි? මේ ඝනයක් ද්‍රව වීම සඳහා ඒ කියන්නේ ඝනයක් අපි තුමු යකඩ කෑල්ල රත් කරලා උණු කරනවා. අන්න ඝන යකඩ ද්‍රව යකඩ බවට පත් වෙනවා. අන්න එහෙම ඝනයක් ද්‍රව බවට පත් වීමට කියන විශේෂ නමක් මොකද්ද කියන්නේ? ඝනයක් ද්‍රව වීමට ඝනයක් රත් කරලා ද්‍රව තත්ත්වයට පත් වීම අපි කියන්නේ උණු කිරීම කියලා. ඒකට කියන නම මොකද්ද? ද්‍රවාංගය. නෑ වැරදි. ද්‍රවාංගය කියන්නේ වැරදි. ද්‍රවාංගය කියන්නේ මොකද්ද? ඝනයක් ද්‍රව බවට පත් වෙන උෂ්ණත්වය ද්‍රවාංගය කියන්නේ. ඝනයක් ද්‍රව බවට පත් වීමේ ක්‍රියාවලිය මම අහන්නේ. ඝනයක් ද්‍රව බවට පත් වීමේ ක්‍රියාවලිය විලයනය. ඒක ද්‍රවයන් ඝන බවට පත් වීම. හිමායනය. හිමායනය. ද්‍රවයක් රත් කරලා වායු තත්ත්වයට පත් වෙනවට අපි කියනවා ද්‍රවයක් වාෂ්පීකරණය. වාෂ්පීකරණය. එතකොට වායුවක් සිසිල් වෙලා ද්‍රව තත්ත්වයට පත් වෙනවට අපි කියනවා ඝනීභවනය. ඝනීභවනය. එතකොට මේක විශේෂ අවස්ථාවක්. ඝනයක් කෙලින්ම රත් කරනකොට වායු වෙනවා. ඒකට කියනවා අපි ඌර්ධ්ව පාතනය කියලා කියනවා. මේ සටහන මම හිතනවා ඔයාලගේ කියුට් එකේ ඇති නේද? මේක නැද්ද? තියෙනවා. ඔව්. මේ සටහන තියෙන නිසා තමයි චණ්ඩි වගේ කියවන්න පටන් ගත්තේ. නැත්තම් ඇහුවනම් එහෙම මෙලෝ මගුලක් දන්නේ. දැන් බලමු අපි ද්‍රවාංගය කියන්නේ මොකද්ද කියලා. දැන් බලමු අපි ද්‍රවාංගයක් කියන්නේ මොකද්ද? ද්‍රවාංගය කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මෙන්න ඝනයක් රත් කරලා ද්‍රව බවට පත් වෙනවා. ඒ කියන්නේ අපි හිතමු අයිස් කැටයක්. අයිස් කැටය කියන්නේ ඝනයක්.
මෙයාට තාපය සපයනකොට ටික ටික මෙයාගේ උෂ්ණත්වය ඉහළ ගිහිල්ලා එක අවස්ථාවක අයිස් කැටේ ද්‍රව බවටපත් වෙනවා. ඝනේ ද්‍රව වෙනවා. ආන්ගේ ඝනේ ද්‍රව බවටපත් වෙන අවම උෂ්ණත්වය. යකඩ කෑල්ලක් ගමු. යකඩ කෑල්ල රත් කරන් යනකොට ටික රත් කරන් යනකොට ටික මෙයාගේ උෂ්ණත්වය වැඩි වෙලා එක අවස්ථාවක මෙයා උණු වෙනවා. ඒ කියන්නේ එයා ද්‍රව වෙන්න පටන් ගන්නවා. ආන්ගේ ද්‍රව බවටපත් වෙන උෂ්ණත්වය අපි කියනවා යකඩවල ද්‍රවාංකය. ඇලුමිනියම් කෑල්ලක් අරන් රත් කරනවා. රත් කරද්දී ටික වෙලා යද්දී රතු පාටලා ඊට පස්සේ ඒක උණු වෙනවා. ද්‍රව පාටපත් වෙනවා. අන්න ඒක අපි කියනවා ඇලුමිනියම් වල ද්‍රවාංකය කියලා. හරිද? එහෙනම් මෙහෙම ලියන්න මාතෘකාව ද්‍රවාංකය. යම් ඝන ද්‍රව්‍යයක් රත් කිරීමේදී ඒ ඝන අවස්ථාවේ සිට ද්‍රව අවස්ථාවට පත්වන උෂ්ණත්වය යම් ඝන ද්‍රව්‍යයක් රත් කිරීමේදී එය ඝන අවස්ථාවේ සිට ද්‍රව අවස්ථාවට පත්වන උෂ්ණත්වය යම් ඝන ද්‍රව්‍යයක් රත් කිරීමේදී එය ඝන අවස්ථාවේ සිට ද්‍රව අවස්ථාවට පත්වන උෂ්ණත්වය එහි ද්‍රවාංකයයි. හරි. ඒ ද්‍රවාංකය දැන් එතකොට ඔයාලට ඔතන විවිධ ද්‍රව්‍ය වල ද්‍රවාංක දීලා ඇති. ඊළඟට හිමාංකය, තාපාංකය ඒ ටික තමයි දෙන්නේ. හිමාංකය, තාපාංකය දීලා තියෙනවද ලියන්නද ඕනේ? ලියන්න තියෙනවා සර්. ලියන්න ඕනේ නැද්ද? ඕනි. ලියන්න දීලා තියෙනවා. හරි ඉන්න පොඩ්ඩක් මම ෂෙයා කරන්න ඔයාලා ඒක බලන්න ශබ්දා ලියා ගන්න පොඩි වැඩකට යනවා විනාඩි දෙකකට.
හරි 14ක් ලියා ගන්න වෙලාවනේ 14ක් ලියා ගන්න වෙලාව කමන්නේ හිමාංකය කියලා කියන්නේ මෙහෙම හිමාංකය කියලා කියන්නේ මොකද්ද ද්‍රවයක් සිසිල් කරන් යද්දී එක අවස්ථාවක් එනවා ඝන බවට පත් ඒකට අපි කියනවා හිමාංකය කියලා තාපාංකය කියනවා ද්‍රවයක් රත් කරන් යද්දී රත් කරන් යද්දී අයි ජලය වෙනවා බිඳුවේ. පැරෆින් ඉටි ගමු. පැරෆින් ඉටි. ඒ කියන්නේ ඉටි බඳුන වල තියෙන ඉටි. එයාගේ ද්‍රවාංකය සෙල්සියස් අංශක 54යි. හරි 54යි. ඒ කියන්නේ පැරෆින් ඉටි කැල රත් කරන් යද්දී සෙල්සියස් අංශක 54 දී මෙයා ද්‍රව තත්ත්වයටපත් වෙනවා. දැන් පැරෆින් ඉටි ද්‍රවය ටික ටික සිසිල් කරන් යද්දී සෙල්සියස් අංශක 54 දී ආයතනයක් ඝන තත්ත්වයටපත් වෙනවා. අන්න ඒක හොඳට මතක තියාගන්න. ඊට පස්සේ තාපාංකය. තාපාංකය කියන්නේ මොකද්ද? ද්‍රවයක් නටලා වායු තත්ත්වයටපත් වෙන උෂ්ණත්වය. හරිද? ද්‍රවයක් නැටීම සිදු කරමින් වායු තත්ත්වයටපත් වෙන උෂ්ණත්වය. ඒතකොට ඕවාට කියලා දීලා තියෙනවා මෙහෙම සංසුද්ධ ද්‍රව්‍ය වල ද්‍රවාංක තාපාංකය යාට නිශ්චිත අගයක් තියෙනවා. ඒ කියන්නේ ජලයේ තාපාංකය සෙල්සියස් අංශක 30යි. ඒ සංසුද්ධ ජලයේ දැන් ඔකට ලුණු හරි එහෙම නැත්නම් වෙන මොනවා හරි දී වෙලා තියෙනවනම් ඕක වෙනස් වෙනවා. හරිද? ඒකට ඒක වෙනස් වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. ඊට පස්සේ දැන් අපිට තියෙන එතනින් එහාට දුක්ඛ තාපයත් එක්ක තව කොටස් ටිකක් තියෙනවා. ඕකත් අපිට වැදගත් ගැටලු හදන්න තියෙනවා මෙතන. හරිද? තව තියෙනවා ප්‍රශ්න වලට උත්තර ලියන්න. ඒ කියන්නේ ගණන් හදන්න තියෙනවා දුක්ඛ තාපය ඇතුළේ. ඒක මම ඊළඟ දවසට තියාගන්න. ඒක තව මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මම දැන් ගෲප් ක්ලාසස් වල කරපු තැන්වල පාඩම් සමහර තැන්වල භාග නතර කරලා තියෙනවා. සමහර තැන්වල භාගයක් කරගෙන යද්දි තමයි රට වහන්නේ ලොක්ඩවුන් කරන්නේ යන්න එපා පන්ති කරන්න එපා ක්ලාස් තහනම් කියලා කියන්නේ. එතන ඔන්ලයින් ක්ලාස් කරද්දී පටන් ගත්තේ සියලු දෙනාටම අර නතර කරු පාඩම් නෙවෙයි වෙන පාඩම් වල. සමහර පන්ති වල කොටස් ඉතුරු වෙලා ඇති. එතකොට ඒවා මෙහෙම කරමු. අපි මේ පන්ති වල ඇත්තේ කතා කරගෙන ඔන්ලයින් ක්ලාස් එක නෙවෙයි කොහොමත් අපිට තව විභාගෙ කිට්ටු වෙනකොට අපිට ආයතරයක් එළියට ඇවිල්ලා ගෙවල් වලට ඇවිල්ලා ක්ලාස් කරන්න වෙනවා. අන්නේ අවස්ථාවල අපි මේ කොටස් සාකච්ඡා කරන් දාගමු ඔන්ලයින් එකේ සාකච්ඡා කරොත් සමහර පන්ති වල කෙරිච්ච කොටස් සමහර පන්ති වල කෙරිලා නැහැ. මේක පොඩි ගැටලුවක් එනවා. හරිද? එහෙම නැත්නම් අපි වෙනම මොකක් හරි වෙන මේ පන්ති වල ළමයි ඉඳලා වෙන පන්තියක් දාගෙන කරන්න ඕනේ. හැමෝටම වෙන්න පුළුවන් නේ කරන්න පුළුවන්. හොඳයි. අපි දැනට එහෙනම් අද දවසට පන්තිය නතර කරනවා. එහෙනම් ලබන බ්‍රහස්පතින්දා මුක්තතාවය කියන තැන ඉඳන් ඉතුරු ටික කරනවා. හොඳයි. එහෙනම් අද උගන්වපු සියලුම දේවල් නැවත බලන්න. අද කරපු ගණන් නැවත හදන්න. එහෙනම් ඔක්කොම සුබ රාත්‍රියක්. අයිබෝවන්.